ඒ කියන්නේ සාස්ත්‍රයට බොරුද? බොරු. පැහැදිලිවම. පැහැදිලිවම බොරු. ඒ නාග ශක්තිය කියන එකත් ආවේ පන්සලෙම තමයි. ඒ කියන්නේ ඒ පන්සලේ ගිහිල්ලා ඒ බෝධි වන්දනා කරනකොට ඒ ත්‍රිශූලයක් දර්ශනය වීමකින් තමයි පළවෙනි තවට නාග ශක්තියක් වගේ දෙයක් මට දැනුනේ. එතනින් එහාට නාගයෝ මගේ ළඟට එනවා සැරසනව. නමුත් මේ ප්‍රාණය තියෙන නාගයෝ නෙවෙයි. වරම අඳුර ගන්නත් බෑ මිනිසුන්ට. යంత్ర මන්ත්‍ර අඳුර ගන්නත් බෑ. ඒ කියන්නේ පාරම්පරික පුස්කොළවල තියෙන වරමකින් ඥාතිය පුස්කොළ අරන් එන්නේ නෑනේ. මගේ ළඟට ආපු කට්ටිය තව දේවාල කියලා ගොඩකට ගිහිල්ලා ආපු කට්ටිය. මිල මුදල් නැති කරන හැමදේම වෙලා ආපු කට්ටිය ඉන්නේ. සාමාන්‍යයෙන් මම දියුණු කරගත්ත මගේ ඇඟේ එකතු වෙලා තියෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි මම පිට කරන්නේ. ඒ පිට කරනකොට මගේ ළඟ ඉන්න ලෙඩට ඒක දැනෙන්නේ පිච්චීමක් විදිහට. මගේ ළඟ මන්තර නැහැ. මම ගුරුකම් කරන හැටි දන්නේ. මගේ පුස්කොළ පොත් මොනවත් නැහැ. නමුත් යම් බල වේගයකින් මට උදව් කරනවා. ගොඩක් දෙනෙක් කියනනේ මහාසෝම් දේවතාවුන් වහන්සේ කියලා. එහෙම කියනවා. හැබැයි යක්ෂ බලවේගයක්. යක්ෂ බලවේගයන්නේ ප්‍රධාන වූ යක්ෂ බලවේගයක්. එතකොට අපි අවබෝධයත් එක්ක තමයි වර්ම කියන එක අපිට අඳුර ගන්න පුළුවන්. නැත්තම් දේවාල වල ගිහිල්ලා පූජාවල් තිබ්බත් තරමට අපිට වර්මක් එන්නේ නැහැ. මේ විෂය ඇතුලේ හොඳ කරන්නත් පුළුවන් නරක කරන්නත් පුළුවන්. එතකොට අපි අහන්න ඕන දේවාලේ කපු මහත්තයා කියන දේ නෙවෙයි. කපු මහත්තයෙන් අහන්න ඕනේ අපි ගිහිල්ලා මේ මගේ ඥාතිය ඇවිල්ලා මම මොනවද කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමිය පිළිගන්නවා මේ වෙනකොට මේ විෂය කරන ඕනෑතරම් මිනිසුන් රවටන මේ වගේ මුලාවේ දමන තැන් ඕනෑතරම් මේ ජනප්‍රිය ධාරාවේ වුණත් තියෙනවා කියලා. රමින් එනවා කියනවා, භාෂාවල් එනවා කියනවා, යంత్ర මන්ත්‍ර එනවා කියනවා, ගුරුකම් එනවා කියනවා. එහෙම දෙයක්වත් තාම නැහැ. කෙනෙක් මං මොන ගහන එනකොටම සමහර වෙලාවට කඩුලෙන් ඇතුළට එනවා වෙන්න පුළුවන්. මම එයාගේ බලලා මම දැනුම් ගන්න මෙයා මට දෙක දැනෙනවා. මගේ ශරීරයට දැනෙනවා. ඒතරට මගේ ඥාති දේවතාවුන් වහන්සේ තමයි මට උදව් කරන්නේ. යක්ෂයෙන්ගෙන් ප්‍රේතයෙන්ගෙන් තියෙන ඇල්ම බැල්ම හෙල්ලලා වැටිච්ච ලෙඩ. ඒ වගේ දේවල් මට සනීප කරන්න පුළුවන්. යම් බලවේගයක් මගේ පස්සෙන් හුළඟ වගේ ඇවිල්ලා මගේ ශරීරයට ඇතුල් වෙනවා. ජීවිතය කියන්නේම ප්‍රශ්න පත්‍රයක් කියලා අපි සමහර තැනක කතා කරනවා යම් අවස්ථාවල ඇහිලා තියෙනවා, දැකලා තියෙනවා සහ ජීවිතේ අපි ඕනෑ තරම් අභියෝග වලට මුහුණ දෙමින් විවිධ ප්‍රශ්න ගැටලු එක්ක ගැටෙමින් යන ගමනක් නේ තියෙන්නේ. එතකොට මේ තැන්වලදී අපි මොනතරම් දුරකට අසරණ වෙලා තියෙනවද? මේ ප්‍රශ්න ගැටලු ටික ලියා ගන්න අපි මොනතරම් අසමත් වෙලා තියෙනවද? මේ ප්‍රශ්න කියන්නේ මොනවද? කවුද මේවා නිර්මාණය කරේ සහ කොහොමද මේ විදියට අපි මේ වෙනත් මාවත් වලට හැරෙමින් අපේ ජීවිතේ මේ ගලාගෙන යන්නේ කියන කාරණය හරි වැදගත් වෙනවා. මේ තැන්වලදී গুপ্ত විද්‍යාව කියන විෂය තුල අපිට ප්‍රශ්න මේවා ලියා ගන්න යම් අවස්ථාවල අවශ්‍ය වෙනවා වගේම අද වෙනකොට මේ නොපෙනෙන මානයත් එක්ක ගනුදෙනු කරන පිරිස් විවිධ තැන්වලට අපි වතරමං කරමින් යන වටපිටාවක තවදුරටත් අපි කොහෙද යන්නේ කියන එක අපි තීන්දුව ගත යුතු යුගයක් මේක. අදත් අපි ඇවිල්ලා ඉන්නේ එවැනිම වූ කාරණාවක් සාකච්ඡා කරන්න ටිකක් වෙනස් විදිහකට මේ දේවල් දෙස බලන කෙනෙක් මුණ ගැහෙන්නට. hetumiya කල්යාණි සුදුරුක්කු මෑණියෝ. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමියට කල්යාණි මෑණියෝ කියන්නද සුදුරුක්කු මෑණියෝ කියලා කිව්වට කමක් නැද්ද? සුදුරුක්කු මෑණියෝ කිව්වනම් හරි. අපි මේ කතාව කතා කරන්න එනකොට මම මේ මුල් හැඳින්වීම කරේත් වර්තමානයේ අපි යంత్ర මන්ත්‍ර මේ ගුරුකම් සහ මේ විවිධාකාර මේ කාරණා গুপ্ত විද්‍යාව කියන විෂය ගැන අපි ටිකක් වැඩිපුර කතා කරනවා කියන එක අපිටම දැනিলা තියෙනවා. එතකොට පෙරලා අපිට යම් චෝදනාවක් වෙන අවස්ථා පවා තියෙනවා. මේ තුල අතරමං වෙච්ච අසරණ වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මිනිස්සු මේ කවුද මේ හරි දේ කරන්නේ? කවුද මේ මොකක්ද මේ විෂයට කරලා තියෙන හානිය? මේ විෂයන්ට මම කවදාවත් නිගරු කරන්නේ නැහැ. ඒක සත්‍යමයි. එතකොට එතනින් එහාට ගිහපු මේ ක්‍රමවේද සහ මේ කරන පිළිස් අතර තමයි මේ දැන් තියෙන්නේ. ඔබතුමිය ඇත්තටම කවුද කියලා අපි ඔබතුමියම හඳුන්වා දෙනවා නම් හොඳයි කියලා මම හිතුවා. මටත් සාමාන්‍ය මේ වගේ දෙයක් ආවේ නොහිතපු වෙලාවක. ඒ කියන්නේ පළවෙනි වතාවට මට මේ දේ දැනුනේ යම්කිසි গুপ্ত බලවේගයක් මගේ පස්සෙන් එනවා මට දැනුණා. වඩා දුරට සිහිනෙන් දැකපු දේවල් තිබුණා. ඒතකොට ඒ සිහිනයි අපි නිකන් දකින සිහිනයි වෙනස් ආකාරයෙන් දැක්කේ. නමුත් එතනදී මගේ මෑණියා මුල් වෙන බව මම මුලදීම දැනගත්තා. එයා ජීවිතුන් අතර නැති වෙලා අවුරුදු 9ක් විතර යනකොට මා පස්සෙන් කරගෙන වගේ මට දැනුණා. එතකොට යම් අවස්ථාවක එයා එක වෙනස් රූපයකින් මගේ ළඟට ආවා. එතකොට මාත් එක්ක කතා කරන්න උත්සාහ කරා. එතනදී මම ඇත්තටම පිනට දහමට මේ පන්සල සම්බන්ධයෙන් හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් ඒ දැක්මත් එක්ක මම නිකම්ම පෙළඹුණා පන්සලට යන්න. බෝධි පූජා තියන්න.
ඊට පස්සේ යම් අවස්ථාවක මගේ ශරීරයේ යම් හුලකක් වගේ ගැටෙනවා දැනුණා. මූලික අධීරේ. ඊට පස්සේ මට දෙයක් සාමාන්‍ය දෙයක් ඉලක්ක කරලා කියන්න පුළුවන්කම ලැබුණා. එහෙම පන්සලටම නතු වුණා. පන්සලෙන්ම දේවල් දකින්න කියන්න භාවනා කරන්න ඒවට නියතින්ම පෙළඹුණා. එහෙම පෙළඹිලා ඉවරලා එමෙ යනකොට දැන් මට දැනෙනවා මට දෙයක් පේන්න ගන්නවා කියලා. භාවනා කරනකොට මට දෙයක් යම්කිසි අර වෙනදට වඩා විශේෂත්වයක් මට දැනෙන්න ගත්තා. මම ඒ පස්සෙන් ඒ දේ හොයාගෙන ගියා. ඒ යනකොට දහමත් එක්ක තමයි හැමදේම ලැබුණේ. පන්සලෙන් තමයි හැමදේම වටහා ගත්තේ. ඒ දැනකොට වෙනස් දේවල් ඊට පස්සේ මගේ මෞතුමිය කියලා මට දැනුණා එන්නේ. ඒතකොට ඇත්තටම යම් බලවේගයක් මගේ පස්සෙන් හුළඟ වගේ ඇවිල්ලා මගේ ශරීරයට ඇතුල් වෙනවා. මූලික පියවර. ඇතුල් වුණාම මම වෙනස් කරනවා. එතකොට මට දැනෙන ශරීරේ බරකමක් තව කෙනෙක් මගේ ශරීරේ ඉන්නවා වගේ. හැබැයි ඒක පීඩාවක් එක්ක එන්නේ. ඒක හරියට අවබෝධ කරගන්න ඕන. මේ කවුද එන්නේ මොනවට දෙන්නේ නරකකට දෙන්නේ. එතකොට අපි අවබෝධයත් එක්ක තමයි වර්ම කියන එක අපිට අඳුර ගන්න පුළුවන්. නැත්තම් දේවාල වල ගිහිල්ලා පූජාවල් තිබ්බ තරමට අපිට වරමක් එන්නේ නැහැ. ඇත්ත කාරණාව වරමේ කියන්නේ දේවයන් දෙන්නේ මොනවද කියන්නේ කොහෙන්ද එන්නේ මොනවට දෙන්නේ කියන අවබෝධය තියෙන්න ඕන. අවබෝධය ඇතුව ගමන ගියොත් කවදාවත් ඉතින් අර කියන මේ මෙච්චර වේදම් කරා අච්චර වේදම් කරා වැඩක් නැහැ වර්ම නැහැ එහෙම කියනවනේ. එහෙම නැහැ. මේක ඒක භාවනා ශක්තියෙන් දියුණු කරගන්න පුළුවන්. මොකද අපි එහෙම අපේ ඥාතික ළඟට කිට්ටු වෙලා ඉන්නවනම් අපි භාවනා කරනකොට අපි පන්සලට ගිහිල්ලා ඒ වතාවත් කරනකොට එයා අපිට ලඟ වෙන ප්‍රමාණය වැඩි. එතකොට හිර කරනවයි නවත්ත ගන්නවයි වැඩට තියා ගන්නවයි කියන එක මම පිළිගන්නේ නැහැ. ඔබතුමී මේ කියන්නේ යම් කිසි විදිහකට මේ වරමක් ලබා ගන්න නම් මේ භාවනා ශක්තියෙන් ප්‍රගුණ කරලා එන්න ඕන කියන කාරණයද? පුළුවන්. එහෙම තැනකට එනවා කියන එක. එහෙම තැනකට එනවා. අපි පන්සල බුදුදහමත් එක්ක ගැට කරනකොට බෝධි පූජා කවේ කියනකොට මොකද ඊට වඩා සතුටක් ඥාතියට නැහැ. හැබැයි මේ අද වෙනකොට වෙලා තියෙන දේ පන්සලට ගිහිල්ලා අපි මේ උතුම් බුදුදහම අදහමින් උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට ගෞරව කරමින් අපි ලබාගත්ත මේ උතුම් ශක්තිය. එහෙම නැත්නම් ඔබතුමී කියන විදිහට මේ වර්ම අරගෙන ඇවිල්ලා අපි ගෙදරදි කරන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ හරි වැදගත්නේ. එතකොට යම්කිසි විදිහකට මේ යంత్ర මන්ත්‍ර කරන පිරිස් අද කරන වැඩ ටික මේ කියන්නේ මේ විෂය ඇතුලේ හොඳ කරන්නත් පුළුවන් නරක කරන්නත් පුළුවන්. එහෙම තැනකට මේ සමාජයේපත් වෙලා අපි කොයිතරම් මේ දේවල් කතා කරන්න යහපත මේ සමාජයට කරන්න එහෙම නැත්නම් මේ ප්‍රශ්න ටික ලියා ගන්න කියලා වුණාට අපිට එන අමුතුම් සහ මේ දේවල් ඇතුලේ අපිට තේරෙනවා මිනිස්සු අයහපතත් තවමත් කරමින් ඉන්නවා. අඳුරේ අතපත ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ට ඔබතුමී මොකද කියන්නේ? මෙහෙමයි. අපි දැන් වරම්මාලාවේ එනකොට අපේ ඥාතියට යම් බලයක් තියෙන නිසානේ අපි ලං කරගන්නේ. නැත්තම් එයා මොනවා හරි හේතුවකටනේ අපිව හොයන් එන්නේ. එක්කෝ කෙනෙක් වෙනුවෙන් සිතක් සලසන්න. නැත්තම් තමන්ගේ දරුවට සිතක් සලසලා දෙන්න. ඒවෙන් එයා අපිනක් අන්පත් කරගෙන එයාගේ සුගතියට යන්න. එතකොට එහෙම එනකොට අපිට දැනෙනවා අපේ භාවනාව මනස දියුණු වුණාම අපිට දැනෙනවා අපේ ඥාතිය මේ දේ අපිට වටහලා දෙනවා. මේ දේ කියනවා. එතකොට අපි දේ කළ යුතුයි. එතකොට අපි අහන්න ඕන දේවාලේ කපු මහත්තයා කියන දේ නෙවෙයි. කපු මහත්තයෙන් අහන්න ඕනේ අපි ගිහිල්ලා මේ මගේ ඥාතිය ඇවිල්ලා ඉන්න මම මොනවද කරන්න ඕනේ. එහෙම අහන්න ඕනේ. තමන්ගේ ඥාතිය තමන්ට ආවේ දෙයක් දෙන්න නම් කියන්න නම් ඥාතිය කියන දේ අපි කරන්න ඕනේ. එතකොට කවදාවත් අපි අමාරු වෙන්නේ නැහැ. එතකොට අපිට අපි හරි සිහිබුද්ධියෙන් වැඩ කරනකොට අර ඥාතියට සතුට එයා කියන දේ අනුව වැඩ කරාම අපිට වරදින්නේ නැහැ. එතකොට ඒ අතර ඒ ඥාතිය එන්නේ සිතක් සලසන්නනේ. මිනිසුන්ට අයහපත කරන්න නෙවෙයි. එතකොට අපි ඥාතිය දැන් කෙනෙක් ලෙඩක් අසනීප සනීප කරනවා නම් එයා යම්කිසි දේවත්වයකින් යම් වරයක් අරගෙනනේ අපි ළඟට එන්නේ. ඒක වැඩි දියුණුව කරන්නේ බුද්ධ සත්‍යයත් එක්ක. ඒකට පින් අනුමෝදන් වෙන්නේ බුද්ධ සත්‍යයෙන්. බුද්ධ සත්‍යයෙන් පින් අනුමෝදන් කරනකොට ඒ දෙවියන්ටත් පින් ලැබෙනවා. ඒක තමයි දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එතන සම වෙන එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඥාතීන් අපිට පිහිට වෙන්නට එන්නේ දෙවි කෙනෙක්ගෙන් ආශිර්වාද අරන් කියන එක අපිට කෙලින්ම කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ ඥාතීන් මේ අපිට යම්කිසි විදිහකින් ඥාති බලවේග වැඩ කරන්නේ එක්තරා විදියකට. ඔවුන්ට යම්කිසි අපි දෙයක් දුන්නට පස්සේ ඔවුන් ඒක කාරණාව කරන එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට දෙවියන්ගේ ආකර්ෂණය කියන එක වෙනම එකක්. එතකොට තව තැනක ගත්තට පස්සේ අපි භාවනාවෙන් යම්කිසි විදිහකට අධ්‍යාත්මිකව දියුණුනාට පස්සේ එතකොට අපිට යම් ශක්තියක් අපි ළඟා කරගත්තා නම් අපිට තව කෙනෙක්ගේ පිහිටක් අවශ්‍යයිද කරන්න. අධ්‍යාත්මිකව යම් ඉහළ තැනකට ආවට පස්සේ අපිට පුළුවන් නේද ඒ තුලින් යම් කිසි සේවයක් කරන්න. ඔව් ඒක වර්ග දෙක තුනම තියෙනවා. දැන් ඥාති බලවේගයෙන් අපිට ලබා දෙන දේ අපි භාවනා කරලා අපේ මනස දියුණු කරලා අපි දෙය විශේෂත්‍ය හරහා ලබා ගන්න දේ දෙකක්. ඒතකොට සාමාන්‍ය යంత్ర මන්ත්‍ර පැත්තෙන් කෙනෙකුට පිහිට වෙනවා කියන්නේ තව දෙයක්.
ඒක පාරම්පරිකව මන්ත්‍ර පුස්කොළ පොත්වල තියෙන මන්ත්‍ර අරගෙන යන්ත්‍රයක් හදලා වගේ කරේලලා ඒ වගේ පිටක් බලාපොරොත්තු වෙන කොටසකුත් ඉන්නවා. ඔබතුමී සතුවත් ඒ වගේ දේවල් තියෙනවද? පුස්කොළ පොත් යන්ත්‍ර මන්ත්‍ර? එහෙම මොකුත් නැහැ. මගේ දැන් වරමින් එනවා කියනවා, භාෂාවල් එනවා කියනවා, යන්ත්‍ර මන්ත්‍ර එනවා කියනවා, ගුරුකම් එනවා කියනවා. එහෙම දේකුත් තාම නැහැ. එහෙම මන්ත්‍ර ශක්තියක් මට නැහැ. මම සිංහලෙන් කතා කරන්නේ ඒ දේ අනුව මම ගොඩක් දේවල් මේ වෙනකොට වැඩ කරලා තියෙනවා. ඔබතුමී මේ කරන දේවල් එක්ක මේ කාරණා එක ගත්තට පස්සේ කෙනෙකුට කොහොමද පිහිට වෙන්නේ? ඒ කියන්නේ අපි ගමුකෝ සාමාන්‍ය විදිහේ යම් ප්‍රශ්නයක් එක්ක ආවොත් එහෙම කෙනෙක්ගේ යම් දෝෂයක් තියෙනවා නම් ඒ දේවල් හඳුනා ගන්න ඔබතුමී පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද? යම් කිසි අඳුනක් හරි බලනවද? නැත්නම් ඔබතුමීට ඒක දැනෙනවද? නැත්නම් නිමිත්තක් වෙන ආකාරයකින් බලනවද? කොහොමද සාමාන්‍යයෙන් කරන්නේ? මට එimhe මගේ ඥාති දේවතාවෝ දැන් කෙනෙක් මං මොන ගහන එනකොටම සමහර වෙලාවට කඩුලෙන් ඇතුළට එනවා වෙන්න පුළුවන්. මම එයාගේ බලලා මම දැනුම් ගන්න මෙයා මට දෙක දැනෙනවා. මගේ ශරීරයට දැනෙනවා. ඒතරට මගේ ඥාති දේවතාවුන් වහන්සේ තමයි මට උදව් කරන්නේ. සාමාන්‍ය පුජ්‍යලෙක් කියලා ඉන්නකොට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඥාති දේවතාවුන් වහන්සේ යම්කිසි බලවේගයක් එක මගේ ශරීරගත වෙනකොට එයා දන්නවා මේ එන්නේ මේ හේතුවට. එයාගේ හරහා මම දන්නවා මේ අසනීපයක් නම් මට ඒක කිව හැකියි. මේ දෙයටයි එන්නේ. ඒතර එයා මෙතන ගොඩ වුණාම එයාට වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒක දැනෙනවා. මම ශාස්ත්‍ර කියලා විශේෂයෙන් කියන්නේ නැහැ. නමුත් අර වගේ ප්‍රශ්නයක් තියාගෙන එනකොට මට ඒ දේ පේනවා. ඒ අවශ්‍ය දේ ඊට පස්සේ මම ඒ එන කෙනා වෙනුවෙන් කරලා දෙනවා. දැන් අසනීපයක් වුණොත් ඒ අසනීපය විශේෂයෙන් මට දැනෙනවා. එතන මම දන්නවා මෙයාගේ මොන ස්ථානයේද මේ අමාරුව තියෙන්නේ. මොන දෙයක්ද මේ වෙලා තියෙන්නේ. සමහර අසනීප තියෙනවා ගොඩක් අපි ළඟට එන්නේ යක්ෂයෙන්ගෙන් ප්‍රේතයෙන්ගෙන් තියෙන ඇල්ම බැල්ම හෙල්ලලා වැටිච්ච ලෙඩ. ඒ වගේ දේවල් මට සනීප කරන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි ආකාරයේ බරපතල අසනීපයක් වුණා සුව කිරීමේ ශක්තිය ඔව් එවැනි ආකාරයේ මම ළඟට ආපු කට්ටිය තව දේවාල කියලා ගොඩකට ගිහිල්ලා ආපු කට්ටිය. මිල මුදල් නැද ගන්න හැමදේම වෙලා ආපු කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ කියන විදිහට හැබැයි මට එම දේවල් සනීප කරන්න විනාඩි 10කට වඩා කාලයක් ගත වෙන්නේ නැහැ. ඔබතුමිය දකින විදිහට මේ ඇයි මේ මිනිස්සු ගොඩාක් තැන් වලට ගිහිල්ලා ඉන්නේ? ගොඩක් තැන් වලට ගිහිල්ලා මේ වැරදිලා මේ විශේෂ තියෙන වැරද්දක්ද මොකද්ද මේකේ කතාව? ඔව් ඒ ප්‍රචාරණ කටයුතු තමයි. දැන් නම බලනවා. ඒ දෙන ප්‍රසිද්ධිය අනුව තමයි යන්නේ. ඇත්තද බොරුද කියලා බලන්නේ. ඒකෙන් හිතනවා මට මෙයාගේ මේ නම ප්‍රසිද්ධයි මේ වගේ ගොඩක් දේවල් දාලා තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් කරනවා කියනවා මමත් ගිහලා බලන්න ඕන. නමුත් සිතක් උන් නැතුවම තව තැනක් බලනවා. ඒ කියන්නේ ඔබතුමිය පිළිගන්නවා මේ වෙනකොට මේ විෂය කරන ඕනෑතරම් මිනිසුන් රවටන මේ වගේ මුලාවේ දමන තැන් ඕනෑතරම් මේ ජනප්‍රිය ධාරාවේ වුණත් තියෙනවා කියලා ඔබතුමිය පිළිගන්නවා. අනිවාර්යයෙන්ම තියෙනවා. පැහැදිලිවම තියෙනවා. පැහැදිලිව තියෙනවා. නැත්තම් මේ කාරණාව මේ අපේ කල්යාණි ස්තුරුක්කු මෑණියෝ තමයි කියන්නේ. ඔබ මේ දේවල් අවබෝධයෙන් දකින්න. මේ අපි හැමදාමත් කියන කතාවක් එකම අපිත් මන්ත්‍රයක් වගේ හැමදාම අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ කරන සාකච්ඡාව ඔබ හරවත්ව තේරුම් ගන්න. මේ අපි මොකක්ද කියන්නට යන්නේ? මේ අඳුරු බලවේගයක ගණදුණු කරද්දී හරි පරිස්සමෙන් ගණදුණු කරන්න සහ ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය ලියා ගන්න මේ විෂය භාවිතා කරන්න. හැබැයි තව කෙනෙකුට ප්‍රශ්නයක් දාන්න හරි තව කෙනෙක් අමාරුවේ දාන්න හරි එහෙම නැත්නම් තව කෙනෙකුට අණවිනයක් කොඩි විනයක් කරන්න මේක පාවිච්චි කරන්න එපා කියන ප්‍රාර්ථනාව තමයි අපේ තියෙන්නේ. අපි එහෙම තැනක ඉඳගෙන තමයි මේ මාතෘකාවත් එක්ක මේ සාකච්ඡාව කරන්නේ. හැබැයි එහෙම තැනකට ඔබපත් වෙනවා නම් ඒක ඔබ සතු කාර්යයක්. ඉතින් මම මේ කාරණාව කිව්වේ ඔබතුමිය කිව්ව කාරණාව වගේම පෙරලා අපිටත් එනවා මේ ප්‍රතිචාර. ඔබතුමන්ලා මේ සමාජගත කරපු සමහර කාරණා එක්ක යම් ගැටලු මතු වුණා කියන එක. එවැනි තැනක ඉඳගෙන ඒක මම හිතන්නේ ඔබතුමිය අමනාප වෙන එක නෙමෙයි ඇත්ත කතාව තමයි අපි කතා කරමින් ඉන්නේ. එතකොට ඔබතුමිය කියනවා යම් කිසි විදියකට අසනීපයක් වෙලා එන කෙනෙකුට මේ ඕන ප්‍රතිකාරයක් කරන්නට පුළුවන් කියලා. එතකොට මේ බරපතල අසනීප දැන් අපි ගත්තොත් වහුගඩුව එහෙම නැත්නම් ඔය තව මේ පිළිකා වැනි තත්ත්වයන් විවිධාකාර රෝග වැළඳෙන දේවල් ටිකක් තියෙනවනේ. එතකොට ඒ කාරණාව හරියට අපි තේරුම් අරගන්නට ඕන. ඔබතුමිය කියන විදියට මේ යම්කිසි බලවේගයක් නිසා එහෙම නැත්නම් තව කෙනෙක් කරපු දෙයක් නිසා ඇති වෙන තත්ත්වයන් වලට විතරද ප්‍රතිකාර කරන්නේ? එහෙම නැත්නම් එතනින් එහාට ගියපු ඕන රෝගයකට ප්‍රතිකාර කරනවද? නෑ මට හැකියාව තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ බලවේග හරහා යම් මිනිහකට ලක් වෙලා එහෙම අසනීප තත්ත්වයක් තිබ්බොත් සනීප කරන්න පුළුවන්. එතකොට ඔබතුමිය මේ කියන විදිහට මේ අද කාලේ වෙනකොට මේ අසනීප මේ කියන කාරණාත් එක්ක මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා තමයි අපි මේ දේවල් ටිකක් හරවත්ව කතා කරන්න ඕන තැනකට අවිල්ලා තියෙන්නේ. අපි ඔබට යෝජනා කරන්නෙත් ඒ හින්දා මේ ගැන අවධානයෙන් අවබෝධයෙන් අහන්න මේ නිවැරදි තැන තෝරගන්න ඔබ සබුද්ධික වෙන්න කියන කාරණය. ඒක හරි වැදගත් වෙනවා. අපි ඒකයි නිරන්තරයෙන් ඒක අපි මන්ත්‍රයක් වගේ මතුරන්නේ. එතකොට ඔබතුමිය කියනවා මේ ඔබට මේ වරමාපු කාරණය සහ ඔබතුමිය යම් ක්‍රමවේද කීපයක් එක්ක වැඩ කරනවනේ. එතකොට මේ නාග රූ නිතර දකින්නවා සහ ඒ මොකක්ද මේ කතාව?
ඒ කියන්නේ වරම් ශක්තිය දියුණු වෙලා ඥාති දේවතාවුන් වහන්සේලාත් එක්ක අපි වැඩ කරගෙන යනකොට ඒ නාග ශක්තිය කියන එකත් ආවේ පන්සලෙම තමයි. ඒ කියන්නේ ඒ පන්සලේ ගිහිල්ලා ඒ බෝධි වන්දනා කරනකොට ඒ ත්‍රිශූලයක් දර්ශනය වීමකින් තමයි පළවෙනි තවට නාග ශක්තියක් වගේ දෙයක් මට දැනුනේ. එතනින් එහාට නාගයෝ මගේ ළඟට එනවා සැරසනව. නමුත් මේ ප්‍රාණය තියෙන නාගයෝ නෙවෙයි. එනවා පේනවා. මට ශක්තිය ලැබිච්ච ගමන් එයාලා අතුරුදහන් වෙනවා. එහෙම ඒ තමයි. ප්‍රාණයේ තියෙන නාගයෝ නෙවෙයි කිව්වේ කොහොමද? ඒ කියන්නේ ප්‍රතිමා දැන් වගේ පේනවද? නෑ මේගොල්ලෝ එනවා පේන්නේ මට විතරයි. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දේවාලයට එනවනේ පණ තියෙන නාගයෝ ආදීගෙන ඇවිල්ලා දේවාලය ඇතුළේ ඉන්නවා කියනවනේ. එහෙම දේවල් නෑ. මොකද මම ඉන්න තැනකට මම ගියොත් පණ තියෙන නාගයකට මම ගියොත් එන අය ඉන්නේ නෑ. එන අය යනවා. ආයෙන අය එන්නෙත් නෑ. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මට මගේ ළඟට එන්නේ අර ඖෂධ කියන්නේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒ නාගය මට විතරයි පේන්නේ. විශාලයි. සාමාන්‍ය නාගයෙකුට සම කරන්න බෑ. ඒ කියන්නේ වර්ග ඒගොල්ලට වෙනස් කරන්න පුළුවන්. වර්ණය වෙනස් කරන්න පුළුවන් කියලා. ඔව්. විශාලයි. ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. එම වෙලා නැති වෙලා යනවා. ඒ ආකාරයට තමයි ඔබතුමීට ඔව්. දර්ශනය වෙන්නේ. දර්ශනය එතකොට වෙන්නේ. මේ පිටිපස්ස කතාවක් තියෙනවද මේ නාගීන් පේනවා කියන කාරණේ ටිකක් විශේෂයි. තමයි ඔබතුමිය පැහැදිලිව කියනවා ඔබතුමියට මේ පිහිට වෙන්නේ ඥාතීන් තමයි කියන එක. ඥාතීන්ගෙන් තමයි මේ පිහිට වෙන්නේ කියන එක ඔබතුමිය පැහැදිලිව කියනවා නේද? හරි. එතකොට ඔබතුමියට මේ පරාසය ඇතුලේ මේ විෂය ඇතුලේ ඔබතුමියගේ තව වෙනත් කාර්යයන් මොනවද ඔබතුමිය මේ දැන් මම ඖෂධ ඒ කියන්නේ ලෙඩෙක් සනීප කරන්න ඒ සාමාන්‍ය බෙහෙත් ඖෂධ යොදා ගන්නේ නැහැ. සාමාන්‍ය මම දියුණු කරගත්ත මගේ ඇඟේ එකතු වෙලා තියෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි මම පිට කරන්නේ. ඒ පිට කරනකොට මගේ ළඟ ඉන්න ලෙඩට ඒක දැනෙන්නේ පිච්චීමක් විදිහට. ඒ කියන්නේ ඒක එයාකාරයි. මගේ සිතුවිලි වලින් තමයි මේක යවන්නේ. ඒ කියන්නේ සිතුවිලි වලින් යවුවම ඒක එයාගේ මම දැන් හිතනවා මම හිතන දේ තමයි ඒ වෙන්නේ. මම දැන් හිතනවා මෙයාගේ ඇඟේ තියෙන දෝෂේ මේ විදිහට නැති වෙන්න ඕනේ කියලා. ඒක සිතුවිල්ලෙන් යවනකොට එයාට ඒ අවශ්‍ය තැනට යනවා. විනාඩියක් විතර යනකොට එයාගේ මං අහනවා දැන් මොකද වෙන්නේ? ඒතර එයා කියනවා ශරීරේ රත් වෙනවා. නැත්නම් ඇදිලා යනවා. නැත්නම් දැන් ලෙඩෙක් ළඟටම යන්න ඕනේ නැහැ. දැන් පිටරටක හිටියා කියමු ලෙඩෙක්. එම මං අත්දැකීම් කරලා තියෙන දේවල් මේ පිටරටක ලෙඩෙක් හිටියොත් ඔළුව අමාරුව නවතින්නෙම නැහැ. බෙහෙත් දුව නවතින්නෙම නැහැ කියනවා. නමුත් මම එයාට කියනවා එයාගේ අතින් අරන් දෙයිගිරිය තියාගන්නකො නළලට. ඔම ඉන්නකෝ විනාඩි 10යි. ඊට පස්සේ මම මෙහෙන් ඒ නාගශක්තිය අරගෙන ඒක යම් සිතුවිල්ලකින් මං හිතනවා මෙයාගේ ශරීරය ඇතුළට මම යනවා. එතකොට මගේ නාග ස්වරූප තියෙනවා. හැම වෙනස් වෙනවා. ඇස් වෙනස් වෙනවා. එතකොට මම අමුතු විදිහට හැසිරෙනවා. ඊට පස්සේ ඒකෙන් මම පිට කරන දේ අරයා හොයාගෙන යනවා. එතකොට ඒ ශක්තිය අරයාගේ යඟට කියලා වැදෙනවා. එයාගෙන් මං අහනවා දැන් මොකද වෙන්නේ? මම ඇඟ ඔළුව රත් වෙනවා, නලියෙනවා. ඒ කියන්නේ මම මනසින් එයාගේ ශරීරය ඇතුළට යනවා. ඒ ලෙඩේ තියෙන තැනට යනවා. ගියාම මම කරන්නේ මගේ ශරීරයේ තියෙන දේ මම පිට කරනවා එතකොට. විසක් කියමු. විසෙන් විස නසනවා. ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ඔබතුමිය මේ කියන විදිහට අපිට දැනෙන කාරණේ තමයි මේ යම් ශක්තියක් මේ යනවා කියවට යම් කිසි බලවේගයක් ඔවුන් ළඟට යනවාද? ඔවුන්ට යම් සිදුවීමක් එතන කරනවා. එතන වෙනවා. දැන් කුවට් එකේ හිටිය ලෙඩෙකුට මම ඊයේ පෙරේද ප්‍රතිකාර කරා. දැන් මගේ බොහොම හොඳ යාළුවා නමුණක් කියන්න පුළුවන්. එයා මට හම්බුනේ FB එකේ හරහා තමයි මට කතා කරේ. එයාගේ නමත් කියනවා සුදු හංසි කියලා තමයි අඳුන්වන්නේ. එයාගේ බොහොම වැඩ කරා ඊට පස්සේ මම ගිහිල්ලා එයාගේ ඥාතින්ගේ ගෙවල් වල මොකද එයා විශ්වාස කරා මම එයාව වෙනස් කරා කියලා. එයා පහ 3-4ක් හිටපු කෙනෙක් ඔලිව අමාරුව හැදිලා මම විනාඩි 10න් මම එයාව සනීප කරා. එයාට වැඩ කරන්න පුළුවන් තත්ත්වයට එයාව ගෙනාවා. එතකොට දුරස්තව ඕන ප්‍රතිකාරයක් කරන්න පුළුවන් ඔබතුමීට ඕනම කරන්න පුළුවන්. හැබැයි එයාට තිබ්බේ එයාගේ ඥාති බලවේගයක් එතන ගමන් කරනවා. නමුත් එයාට තිබ්බේ ස්නාවතල සැම. එතන තියෙන විශේෂත්වයක්. මොකද එයා මම දැක්කේ මට ඇඟක් ඇතුළේ බලන්න පුළුවන්. ඒ ලෙඩ තියෙන තැන බලන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒතර ඒක මේ ශරීරයේ තියෙන අපරෝගයක තෙල් වගේ හැදිලා තියෙනවා නම් කොස්සක් වගේ හැදිලා තියෙනවා මම මෙහි ඉඳන් කියනවා ආට දෙන්නේ මේ දේ. ඒක මට පේනවා. ඊට පස්සේ ඒ දෙයට ගිහිල්ලා මම අර වෙනකොට ඒ හැම එතනින් බුරු වෙලා යාගේ නහයෙන් එහෙම පිට කරා. ඊට පස්සේ යාගේ ඔළුව අමාරු සනීප වුණා. එතකොට මම මනසින් නායකාකාරයට මම වෙලා ගන්නවා. මනසින් මම දැන් නායක මම ගිහින් මම වෙලා ගන්නවා. ඊට පස්සේ මම මනසින් යවන දේ ඒ විදිහට මෙයා කියලා කරනවා. මම නිදහස් කරනවා යාව. එතකොට එයාව නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස් වෙනකොට එයාගේ ශරීරයේ තියෙන දෝෂ ඔක්කොම අරන් තමයි අර යන්නේ. ඒ නාග ශක්තිය එයාව සනීප කරලා තමයි එළියට බහින්නේ. ඒක මගේ හොඳ විශ්වාසයකින් මම කරනවා. ඒ දේ විදිහටම හරියනවා.
මේ කාරණාවල් ටිකක් වෙනස්. අපි මෙච්චර කල් කතා කර දේවල් වලටදී ටිකක් වෙනස් වෙච්ච කාරණාවක් නිසා මේක අපි තවදුරටත් ටිකක් ගැඹුරින් කතා කරන්න ඕන තැනක තියෙනවා. එතකොට මේ කියන දේවල් මේ බලවේගයක ගනුදෙනු කරද්දී අපි යම් කිසි විදියකට අපිට තියෙන යම් ප්‍රශ්නයකට අපි විසඳුම් හොයද්දී මෙවැනි තැනකට අපි ආ යුතුද? එහෙම නැත්නම් මේකට තව විසඳුම් තියනවද? මේ කාරණා ඔබ අවබෝධයෙන් දකින්න සහ ආගම දහමත් එක්ක මේ ප්‍රශ්න කුමන හෝ වේවා ඔබ අදහන ආගමත් එක්ක මේ අපිට දකින්න පුළුවන් නම් මේ සත්‍යවාදීව මොකක්ද මේ කාරණාව ප්‍රශ්න කියන්නේ මොකක්ද කොහොමද මේව හටගත්තේ එතකොට මේකට තියෙන ඇත්ත විසඳුම මොකක්ද අපි අන්ධ වෙන්නේ නැතුව එතනින් එහාට යම් කිසි විදියකට මේක හරවත්ව දකින්න පුළුවන් වුණා නම් ඔබට මේ ප්‍රශ්න ගොඩක් ලියා ගන්න පුළුවන් වේවි අපි නැවත නැවත කියන්නේ ඒ නිසා එතකොට යම් කිසි බලවේගات එක්ක මේ කරන ගනුදෙනුව ගත්තට පස්සේ සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා බොහෝ මේ පීඩාවට ලක්විච්ච පිරිස් ඉන්නවා මේ දේවල් වලදී ඒකයි අපි මේ කාරණේ කතා කරන්නේ එතකොට තව මානයක් තමයි මේ වෙනත් විදිහට වර්තමානයේ ටිකක් වැඩිපුර කතා වෙනවා මේ මොනවාද මේ යంత్ర මන්ත්‍ර පැත්ත වගේම වශීකරණය කියන එක. එතකොට කොයිතරම් දුරකට මේක සාධාරණද මේ කරන එක? මේක කළ යුත්තක්ද? එහෙම නැත්නම් මොකක්ද මේ ඇත්තටම වශීකරණය කියන්නේ? ඇත්තටම අසාධාරණයක් වුණා නම් වශීකරණයක් කළ යුතුයි. ඒ කෙනෙකුගේ සාධාරණත්වය පතා. ඒ කියන්නේ කෙනෙකුට පිහිටක් පතා. හැබැයි මේ කෙනෙකුට සාධාරණයි කියලා කියන එක තව කෙනෙකුට අසාධාරණයි නේද? අසාධාරණයක් වෙන්න ඒක මම අනුමත කරන්නේ නැහැ. මොකද එයා වැරද්දක් කරපු හින්දා අනිත් කෙනාට අසාධාරණයක් වුණේ. මට මම ගොඩක් ගන්නෙ කාලිමෑණියන්ගේ. ගොඩක්ම සොහොන්කාලියම්ම. සොහොන්කාලිමෑණියව හරහා ගන්නවා. එතකොට යක්ෂ පැත්ත බල කරනවා. ඒ කියන්නේ යක්ෂ බලවේගات එක්ක තමයි එතකොට ගනුදෙනුව වෙන්නේ. එතකොට දැන් මගේ ළඟ මන්තර නැහැ. මම ගුරුකම් කරන හැටි දන්නේ. මගේ පුස්කොළ පොත් මොනවත් නැහැ. නමුත් යම් බලවේගයකින් මට උදව් කරනවා. ඒ බලවේගය පැහැදිලිවම කියන්න බෑ. මහසොන් යක්ෂ ඇයි ඔබතුමිය ඒක කියන්නේ නැත්තේ කාරණාව? ඒ කියන්නේ දැන් ගොඩක් දෙනෙක් කියනනේ මහසොන් දේවතාවුන් වහන්සේ කියලා. එහෙම කියනවා. හැබැයි යක්ෂ බලවේගයක්. යක්ෂ බලවේගය කියන්නේ ප්‍රධාන වූ යක්ෂ බලවේගයක්. එතකොට එතන තව ඉන්න යක්ෂ බලවේග රැසක් ඉන්නවා. හරියට මේ වැඩිමහල් බාල අඩු බල නැති ඒ වගේ යක්ෂ ගොඩක් කොටසක් ඉන්නවා. ආවෙනික සොහනටනේ. එතකොට අපි ඒ වගේ තැනකට ගියාම අපිට දැනෙනවා. ප්‍රබලවම වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් මම ඔය ගැන දැනන් හිටියේ නැහැ. නමුත් මම දැන් දැනුවත් වෙලා තිනවා ඒ යක්ෂ බලවේග අපට උදව් කරනවා. මොකද මම නාග ශක්තියෙන් පරිපූර්ණ නිසා මට ලේසියෙන්ම මට මන්ත්‍ර යන්ත්‍ර නැති වුණාට මට අර යක්ෂ පැත්තෙන් උදව් ගන්න පුළුවන්. ඔබතුමිය හිතන විදියට මේ සියලු කාරණා ටික නැවත පැත්තකින් තියලා අපි එනවා සෝබාදහමට. මේ යම් කිසි විදියකට මොකක් හරි ප්‍රශ්නයක් එක්ක සෝබාදහමත් එක්ක මේ ගැට ගැහෙන්නේ නැති දෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා සෝබාදහම අපි වෙන් කරා කියමුකෝ මේ නොගැලපීමක් හින්දා. එතකොට එහෙම වෙන් කරපු එහෙම තැනකට ගියපු මේ යම් කිසි විදියකට නොගැලපෙන දෙකක් එකතු කරන්න අපි මේ බලවේගات එක්ක දරන උත්සාහය ඇතුලේ මහා අසාධාරණයක් නේද? මේ ගහට කොල්ට සෝබාදහමට කරන විරුද්ධව යෑමක් නේද මේ? ඔව් ඒක පැත්තකින් එහෙම වෙන්න පුළුවන්. නමුත් තද බල විදිහට බොහෝ දුරට දෙපක්ෂම අසාධාරණයට ලක් වෙලා අසරණ වෙලා ඉන්නවා. ඉතින් දැන් එහෙම දෙයක් වෙනකොට දැන් උඹට පණ පොවන්නේ සෝංකාලිමෑණියෝනේ. යක්ෂ පැත්තට මං දන්න තරමට මං කරන වැඩ වලින් පණ පොවන්නේ. නමුත් සෝංකාලිමෑණියෝ මට බලය ලබා දෙනවා නම් මේ දේ හරි කියනවා නම් ඉෂ්ට වෙනවා කියලා පේනවා නම් මං ඒ දේ කරලා දෙනවා. තීරණය ඔබ සතුයි. මේ දේවල් වලින් වැඩ ගන්නෙ කොහොමද? මේවා මොනතරම්නම් සාධාරණද? සහ අපි කොතනද ඉන්නේ කියන එක ඔබට තීරණය කරන්න අපි බාර කරනවා. එතකොට තවදුරටත් මොනවද ඔබතුමියට කරන්න පුළුවන් වැඩ කටයුතු? මට තව කරන්න පුළුවන් මෙහෙම. දැන් අපි සාමාන්‍ය බාහිර පූජාවල් තියෙනවානේ. ඒක සමහර පොත් බලාගෙන ගාථා කියලා බාහිර දේවතාවුන් වහන්සේලා කැඳවලා එම කරනවානේ. නමුත් මගේ ක්‍රමය වෙනස්. මගේ බාහිර ඥාති ඉන්නවා. ඒ ඥාති මට කිව්ව විදිහට පළවෙනිම මම තමයි මගේ පූජාව තියාගත්තේ. මම කොතෙක් දියුණු වෙනවද කියලා බලන්න අනුන්ට කියන්නේ මමයි තියාගත්තේ. එතන මගේ බාහිර ඥාති දේවතාවුන්සලා කියනවා මට මෙහෙම කරන්න කියලා. මේ විදිහට තියන්න. ඒ අනුදැනුම ඇතිව මම එහෙම කරලා බැලුවා. මම සාර්ථක වුණා. අද මම මේ ඉන්න තැන මම සාර්ථකයි. පටන් ගත්තේ එතනින්. අනුන්ට කරන්න ඉස්සෙල්ලා මම මටම කරගෙන බැලුවා. එතන මම දියුණු වුණා. ණයතුරුස් ගෙවා ගත්තා. යම් ධනයක් උපය ගත්තා. තියෙන ප්‍රශ්න निराකරණය වුණා. මොකද එදා හිටපු ඒක නෙවෙයි මේ දැන් ඉන්නකොට. මම ගොඩක් වෙනස් වුණා.
එතකොට ඒ බලය ඒ කියන දේ අනුව තමයි බාහිර පූජාව මම තියන්නේ මටම ආවෙනික ක්‍රමයකට. ඇත්තටම මේ බහිරව දෝෂ ඉවත් කරනවා කියලා කරන්නේ මොකක්ද? ඒ යම් තැනකට අරක් ගත්ත මේ බහිරව දේවතාවුන් වහන්සේලා එක්ක බහිරව කොටස් ඔවුන් එතනින් අයින් කරන එකක්ද කරන්නේ? එහෙම නැත්නම් යම් කිසි විදිහකට ඔවුන් නිහඬ කරනවද? මොකක්ද මේකේ තියෙන කතාව? දැන් ඔක්කොම කෑම බීම සන්තෝෂේ බලාපොරොත්තු වෙනවානේ. ඒ වගේ අපි පය ගාලා ඉන්න භූමියත් අපිට හැට නොපෙනෙන කට්ටිය ඉන්නවා. එයාලත් බලාපොරොත්තු වෙනවා යම් දෙවියන්ට පූජා වට්ටේ දීලා අපි දෙපින් අනුමෝදන් කරනවා වගේ අපි පොළොවට පෑගෙන කට්ටියත් හිතනවා අපිට මොනවා හරි ලැබෙනවා නම් කියලා. මොකද එයාලා උඩ තමයි අපි ඉන්නේ. අපිට එතන පෑගෙනවා. එයාලගෙන් අපි අහන්න නැතුව එයාලගේ දේවල් අපි උදුර ගන්නවා. එතකොට එයාලට අපි එයාලා කැමති දේ දුන්නාම එයාලා සතුටු වෙනවා. එයාලා සතුටු වෙනකොට එයාලා අපිට කන්න ලැබෙද්දි කියලා කටරන් උඩ බලන් ඉන්නේ නැහනේ. එයාලා බඩ කට පුරම පැත්තකට වෙනවා. එතකොට එයාලගේ සතුට අපි ඉන්නේ එයාලගේ උඩ අපිට පෑගෙනවා. එයාලා අපිට අපේ ගමන පාඩුවේ යන්න ඉඩ දෙනවා. එතකොට අපි කරන්නේ එයාලට සංග්‍රහයක්. එයාලට යුතුයකම් ඉෂ්ට කරනවා. හැමෝටම යුතුයකම් ඉෂ්ට කරනවා අපි එයාලට යුතුයකම් ඉෂ්ට කරනවා. එතකොට එයාලා අපිත් එක්ක විරසකයක් නැහැ. අපිට යන මඟ අපිට දිනු කරලා දෙනවා. මට මේකට තව දෙනෙක් උදව් කරනවා. නාග බාහිරව දෙවතුන් වහන්සේ. ඒ කියන්නේ එයා මං හොඳටම දන්න කෙනෙක්. ඒ කියන්නේ මට ඒ උඩ ශක්තිය තියෙනවා. කොහොමද හොඳටම දන්නේ කියන්නේ? හොඳටම දන්නේ කියන්නේ මේ මම මතපෑවම මට ඒ දේ දැනෙනවා එනවා මම සාමාන්‍ය ලෙඩ සනීප කරන්න බැරිම වුණ තැන මම අඩගා ගන්නවා ඊට පස්සේ ඒ එනකොට සමහර ලෙඩ තියෙනවා මට බැරෙනම් ඒ නාග බය දෙවතුන් හසක තියෙන පෙන පහක් එයා ඇදලා ගන්නවා අර ශරීරේ එතකොට ලෙඩා එන්නේ පොළව යටින් මට දැනෙනවා පොළව යටින් එනවා එතකොට ලෙඩාගේ කකුල් දෙකෙන් තමයි ඇදලා ගන්නෙ සමහර ලෙඩ ඇඬුව පිච්චෙනවා කියලා ඔබතුමිය මේ කියන කාරණාව ටිකක් වෙනස් කාරණාවක් සහ එතුමියත් යම් කිසි විදියකට මේ කාරණේ පැහැදිලි කරගෙන යද්දී යම් බලවේග සම්බන්ධ වෙන අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා. එතකොට ඔබතුමිය මේ කියන විදිහට ඇත්තටම මේ දෙවිවරු අපිට සම්බන්ධ වෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? මේ නර ශරීරයකට මේ ආකර්ෂණය ලැබෙනවද? ඔවුන් යටතේ ඉන්න යම් කිසි වෙනත් බලවේග නේද අපි ළඟට එන්නේ? ඇත්ත කතාව මොකක්ද? ඇත්ත කතාව අපේ ඥාති හරහා තමයි. යම් කිසි ඥාතියෙක් දෙවියන්ට ආකර්ෂණය අපට කලින් ගන්නවා. අපේ මියගේ ඥාතියේ අපට අපි මිනිස්සු වුණාට අපට කලින් ඒගොල්ලොට යම් කිසි මේ වගේ යාලට ආකර්ෂණය ලැබෙනවා දෙවියන්ගේ. එතකොට ඒ දේ තමයි අපට ගෙනත් දෙන්නේ. අපට කෙලින් වෙනව නෙවෙයි අපේ ඥාති බලවේග හරහා තමයි ආකර්ෂණය එන්නේ. එතකොට නාග කියවම මම නාග පැත්තට ගොඩක් බරින්ද නාග ගැන වැඩිව කතා කරනවා. මොකද ඥාති හිටියට මම ගොඩක් වැඩ කරන්නේ නාග පැත්තේ. මොකද ඖෂධ නියන්නේ. ඒ කියන්නේ කෙනෙක් සනීප කරන්නේ මම දැන් මන්ද ශාස්ත්‍ර කියලා කට්ටියට වැඩ ගන්නෑ නැහැ. ඒ කියන්නේ ගෙදරට එන කියලා ශාස්ත්‍ර කියන්නේ නැහැ. ඒක ශාස්ත්‍ර කියන්නේ බොරුවක් වෙනවා. මොකද අපිට 2යි 3යි පේන්නේ හොඳට. ඒ කියන්නේ ශාස්ත්‍රයට බොරුද? බොරු. පැහැදිලිවම. පැහැදිලිවම බොරු. මොකද මම ශාස්ත්‍ර අහලා තියෙන්නේ බොරු. ඒ කියන්නේ අපිට මට පේන්නේ 2යි 3යි. එතකොට මම මේ දේ කියනවා. මොකද එතකොට අපේ මිනිස්සු සෑහීමකටපත් වෙන්නේ නැහනේ. ආහන දින හැමදේම අහනවා. එතකොට අපිට කියා ගන්න දෙයක් නැතුනම සමහරට බොරු කියන්න සිද්ධ වෙනවා. මොකද ඇඟ බේර ගන්න. එතකොට ඔක්කොම බොරු. මගදිකට බැන බැන යනවා. 2යි 3යි යත් අනිත් ඔක්කොම බොරු කියනවා. ඇයි බොරු කියලා? සල්ලි හම්බ කරන්නේ රුපියල් 100ට ශාස්ත්‍ර කියන්නේ නැහැ. ලෙඩෙක් ආවොත් ලෙඩා දිහා බැලුවම මුළු ශාස්ත්‍රයෙන් මට පේනවා. එතකොට මම ඒ දේ කියන දේ ඇත්ත. ලෙඩේ තියෙන කිව්වා නම් ශරීරය ඇතුලේ පෙන්වුණා නම් ලෙඩේ හැදුනේ මෙහෙම කිව්වා නම් මේකට භූත බලය, යක්ෂ බලය, ප්‍රේත බලය බලපාලා තියෙනවා කිව්වා නම් ඒ දේ දැක්කා නම් ඒක කොතනද පටන් ගත්තේ? ඇයි මෙහෙම දෙයක් වුනේ? ඒ පස්සෙන් ගිහලා තමයි නිවසට යනවා. මෙතන ඉඳලා භූමියට යනවා. භූමියේ තියෙන දෝෂ බලා ගන්නවා. එතකොට අන්න ඔයාට වෙලා තියෙන්නේ මේක. එතකොට ඒ දෝෂ පස්සෙන් ගියාම ගෙදර ආයෙත් වෙලා තියෙන දේ පේනවා. එහෙම තමයි මගේ ශාස්ත්‍රය. මේක තමයි මේ කතාව. ඔබ මේක හොඳින් තේරුම් ගන්න මේ මොකක්ද වෙන්නේ සහ කොහොමද මේව කරන්නේ මේ ඥාති බලවේගත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ කොහොමද කියන එක තරමක් දුරට ටිකක් සංකීර්ණ විෂයක් මේක. යම් ප්‍රශ්නයක ඉන්නකොට අපිට මේක පේන්නේ කොයි විදිහටද කියන එකත් ගැටලුවක් තියෙනවා. අපි මොන හරි ප්‍රශ්නයක ඉන්නකොට අපි අසරණ වෙලා ඉන්නකොට මෙතනිය මුලින් සඳහන් කරා වගේ තැන් දෙක තුනකට ගිහිල්ලා ඔබගේ තියෙන මේ අතේ තිබුණ සල්ලි ටික වියදම් කරගෙන ඔබ අසරණ වෙලා ඉන්න වෙලාවක මේ අපි කොහොමද මේ කෙනෙක්ව තෝරගන්නේ? එතන තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි දෙතුන් පාරක් හිතමින් මේ කාරණාව නිවැරදි කෙනා තෝරගන්න සහ අපේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියන එක හරියට ඔබ කියවා ගන්න කියන යෝජනාව අපි පැත්තෙන් කරනවා. අවසාන වශයෙන් ඔබතුමීට මොකද කියන්න හිතෙන්නේ? සමාජයට කියන්න තියෙන්නේ ඇත්තටම දැන් දේවාල වැඩි. හරි ඒ කියන්නේ දැන් දේවාල වැඩි කියලාද වැඩි කියන්නේ මෙහෙමයි. යන්ත්‍ර මන්ත්‍ර කරනා කෙනත් යන්නේ දේවාලක නමකින්.
එතකොට වරම අඳුර ගන්නත් බෑ මිනිසුන්ට. යంత్ర මන්ත්‍ර අඳුර ගන්නත් බෑ. ඒ කියන්නේ පාරම්පරික පුස්කොළවල තියෙන වරමකින් ඥාතිය පුස්කොළ අරන් එන්නේ නෑනේ. දැන් ඔබතුමිය මේ ගනුදෙනුව කරන්නේ සහ මේ වන්දනාංග මේ දේවාලයක් නෙමෙයිද මෙතන තියෙන්නේ? මට දේවාලයක් අවශ්‍ය නෑ වැඩ කරන්න. සත්තකින්ම මට දේවාලයක් ඕනේ. මට හොඳට ආරූඪ තියෙනවා. මමත් අනිත් අය වගේම ඔළුව කරකවගෙන එම ආරූඪ වෙනවා. නමුත් මට දේවාල අවශ්‍ය නැහැ. මට බෙර සද්ද අවශ්‍ය නැහැ. මට ඒ දේ කරන්න පුළුවන්. මොකද මගේ බලවේගය සම්පූර්ණමට ඇවිල්ලා තියෙන නිසා. එතකොට ඒ අනුව තමයි මම වැඩ කරන්නේ. නාග දේවතාවුන් වහන්සේලාවම නම් මට එහෙම ආරූඪ දැනෙන්නේ මට විතරයි. යම් කිසි අවස්ථාවක ස්කලෙන්ගේ ශරීරේ බරපතල තිබ්බ විසක් මම අයින් කරොත් මට ටිකක් අමාරු වෙනවා. එතකොට සමහරවිට මම දඟලන්න පුළුවන් මගේ ඇඟෙන් ඒ විස පිට කරගන්න. එහෙම වෙනවා. ඒ කියන්නේ බරපතලම රෝගය මට හමු වුණාම නැත්නම් සාමාන්‍ය. මේ තමයි සුදුරුක්ක මෑණියන්ගේ කතාව. ඔබට අපේ ශකර්ම නාලිකාව හරහා විවිධ මුහුණු අපි හඳුන්වා දෙමින් හිටිය සහ එතුමිය යම් ඉල්ලීමක් කරා අපිට එතුමියගේ හඬ වෙනුවෙන් අපිට ඉඩක් දෙන්න කියන කාරණය. එතකොට අපි ඒ හඬට සවන් දුන්නා සහ එතුමියගේ ප්‍රකාශනය තමයි මේ තුල තිබුණේ. එතකොට ඔබ නිවැරදිව මේ දේවල් කියවා ගන්න සහ ඔබට අවශ්‍ය දේවල් නිවැරදිව හඳුනාගෙන ඔබේ ප්‍රශ්නය හොඳින් තේරුම්ගෙන එතුමියට කතා කරන්න. එහෙම තැනකදී ඒ පිහිට ඔබට ලබා ගන්න පුළුවන් වේවි. එහෙමනම් අපි මේ සූදානම සමුගෙන යන්න. අපි විශ්වාස කරනවා යහපත් දෙයක් සමාජයට කරමින් යන මේ ගමනදී අපිට නැවත මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙයි කියන එක. ඔබේ ප්‍රතිචාර අපිට පෙරලා එවන්න සහ ඒ දේවල් ටිකක් විවේචනාත්මකව එන්න පටන් අරගෙන තියෙනවා මෑත යුගයේ. ඒ ගැනත් අපි අවධානයෙන් සහ අවබෝධයෙන් ඉන්නේ. ඒ සියල්ල මතකයේ තබා ගැනීමෙන් අවසර දෙන්න අපිට සමුගෙන යන්න. අපි තව දවසක මුණ ගැහෙමු. අයබෝවන්. ඔබට යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවයි තමයි නැවතත් අපිට කියන්නට තියෙන්නේ. මේ හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කරලා තීන්දුව తీරන ගන්න. ඒ තීන්දුව ගන්න එක ඔබට බාරයි. ඔබට සුබ දවසක්.